වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම උත්පලා රත්නායක. මුලින්ම සිරස්තල. කොටි ත්‍රස්තවාදය පරාජය කර වසර 11ක් සපිරේ. හිරුට එරෙහි වූ කොටි. තවත් ඇටැක් කරනගේ නමුත් ඒකට කියන්න තියෙනවා ගහන්න හිරු මාධ්‍යයට බැර වෙන්න දෙයක් නැහැ. හිරු මාධ්‍ය අපේ රටේ මාධ්‍ය දැවැන්තයෝ ලෝකෙට පෙන්වන්න පුළුවන් මාධ්‍ය ශ්‍රේෂ්ඨයක් අපිට තියෙන්නේ. අපේ මාධ්‍ය කොහොමද ගහලා කෙලින් ඒ පැය 24ක් යන්නේ ඉස්සෙල්ලා. IOC මිල වැඩි කිරීම ගැන ඇමතිගේ අප්‍රසාදය. බෙදුම්කරුවන් තොග ගැනීම නවත්වයි. මිනි කැට දෙකක් මැණික් පතලක සැඟවෙයි. දශක 3ක් පුරා මෙරට ජනතාව පෙළූ ත්‍රස්තවාදයට නැවතීමේ තිත තබා අදට වසර 11ක් සපිරෙනවා. මේ ත්‍රස්තවාදයේ ක්‍රූරත්වයත්, එය පෙරද වූ ආරක්ෂක අංශවල විශිෂ්ටත්වයත්, ඒ වෙනුවෙන් ලැබුණු අද්විතීය නායකත්වයක් ගැන සිදු කරන අතීත ආවර්ෂණයක්. ඉතිහාසයේ වසර ගණනක් පුරා දේශපාලන මතවාදී ගැටුමක් ලෙස වර්ධනය වෙමින් පැවති අර්බුදය සටන්කාමී මුහුණුවරක් වෙත නැඹුරු වන්නේ 1976 වසරේ LTTE හෙවත් දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ බිහිවීමත් සමගයි. යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරයප්පා 1975 වසරේදී ඝාතනය කරමින් කොටි සංවිධානය සිය ඝාතන රැල්ල ආරම්භ කළා. 1983 වසරේ පොලිස් නිලධාරීන් පිරිසක් ඝාතනය කිරීමේ පටන් කොටි සංවිධානය මෙරට ජීවිත දහස් ගණනක් බිලිගත්තා. ජයශ්‍රී මහ බෝධිය වන්දනා කරමින් සිටි බැතිමතුන් ඉලක්ක කරගත් ප්‍රහාරය එය අතුරින් ප්‍රධාන වුණා. 1987 ජූලි මාසයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන්ව සිය ඊලාම් රාජ්‍ය සිහිනය වෙනුවෙන් යොදාගත් LTTE මරාගෙන මැරෙන ප්‍රහාර 380ක් පමණ සිදු කරමින් ලක්මාතාව බියගැන්වීමේ උත්සාහයක නිරත වුණා. 1990 වසරේ ඊලාම් යුද්ධයේ දෙවැනි අදියර ඇරඹුණේ නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන් 600ක් අමුවේ මරා තබමින් LTTE ප්‍රදර්ශනය කළ ක්‍රූරත්වයත් සමගයි. ඉන් නොනැවතුණු කොටි සංවිධානය මායිම් ගම්මාන මෙරට බස් වහරට හඳුන්වා දීමට සිදුවන පරිද්දෙන් සාමාන්‍ය වැසියන් දඩයම් කිරීම ආරම්භුවා. කොටි සංවිධානයේ නියපහරට ලක්ුණේ සිංහල ජනතාව පමණක් නොවේ. 72,000ක් මුස්ලිම් ජනතාව උතුරෙන් පන්නා දැමූ ත්‍රස්තවාදීන් සිය අමානුෂිකත්වය මොනවට ප්‍රදර්ශනය කළා. 2002-2006 අතර කාලයේදී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ පැවති එක්සත් ජාතික පක්ෂ රජය සටන් විරාම ගිවිසුමකුත් අත්සන් තැබීමෙන් පසු සාම සාකච්ඡාවට කිහිපයක් පැවැත්තුවා. නමුත් 2005 වසරේදී හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කරමින් ඔවුන් ලෝකයට ප්‍රදර්ශනය කළේ සිය සිත් පිත් නැති ලේ පිපාසයේ තරමයි. 2005 වසරේ මහින්ද රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු කොටි සංවිධානය වේරු වැටුණා. ගරිල්ලා සටන් ක්‍රම උපයෝගී කරගනිමින් ඔවුන් මිනිස් ජීවිත වැඩි වැඩියෙන් බිලිගත්තා. කැබිතිගොල්ලෑවේදී බස් රථයකට බෝම්බ අටවා කුඩා දරුවන් ඇතුළු 64ක් බිලිගත් සිද්ධියෙන් පැය කිහිපයකට පසු එහි ගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා LTTE පරාජය කිරීම ගැන තීරණාත්මක අධිෂ්ඨානයකට පැමිණියා. එදිනම සවස් කාලයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොටි ඉලක්ක සොයා ගුවන්ගත වුණේ ඒ අනුවයි. කොටි සංවිධානයට මෙලෙස පරාජයේ ඉව වැටෙද්දී ඔවුන් සිදු කළේ මාවිල් ආරු සොරව වසා දමමින් පවුල් 15,000ක් අසරණ කිරීමයි. අපේ මාතෘ භූමිය කෑලි වලට කඩන්න ඉඩ තියන්න බෑ හාමුදුරුවනේ. අපි ජීවත් වෙලා ඉන්නකම් අපි
අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. අපි ඒක විනාශ කරලා තමයි ආය පස්සේ හැරෙන්නේ කියලා අපි තමුන්නාන්සයන්ට මතක් කරන්න ඕන. ජනතාවගේ මූලික අවශ්‍යතාවක් අවහිර කිරීම සාකච්ඡා කිරීමට පවා නොහැකි තරමේ මානව හිමිකම් උල්ලංඝනයක් බව පැවසූ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනින් ක්‍රියාත්මක ත්‍රිවිධ හමුදා විරුවන් 2006 ජූලි 26 මාවිල් ආරු සොරව විවෘත කළා. ඉන් ජලකඳ සේම යුද විජයග්‍රහණයේ සටන්කාමී රැල්ලක්ද ඒ සමග ආරම්භ වුණා. 2006 දෙසැම්බරයේ රජයේ නැගෙනහිර මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භ කළ අතර තොප්පිගල මුදා ගැනීමෙන් පසු 2007 ජූලි මාසයේදී නැගෙනහිර LTTE බලය සහ මුලින්ම බිඳ දැමුවා. මේ වන විට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් රණ පෙරමුණට මඟ පෙන්වමින් ඔවුන්ට දිරියක් වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රජයේ නිල වශයෙන් කොටි සංවිධානයට එරෙහි සටන 2008 වසරේදී දියත් කළ පසු රණවිරුවන් පසුපස සෙවණැල්ලක් මෙන් සිටියා. එපමණක් නොව ජයග්‍රහණයෙන් කෙළවර කළ හැකි සැලසුම් රැසක්ම ඔහු විසින් පෙන්වා දුන්නා. උතුරේ බලය අත්පත් කරගනිමින් ආරක්ෂක හමුදාව මන්නාරම හරහා කිල්ලොච්චිය බලා ගමන් ආරම්භුවේ 2008 වසරේ අගභාගයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අහසින් කොටි ඉලක්ක සුණු විසුණු කරද්දී නාවික හමුදාව රට වට බැඳි රන් වැටක් මෙන් නොසැලී ලක්මව සුරකින්න සටනට දිරි දුන්නා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නොපසුබට වීරයෙන් දිරියලත් ත්‍රිවිධ හමුදාව ඇතුළු සමස්ත ආරක්ෂක අංශ පමණක් නොව මුළු රටම විජයග්‍රහණයේ බලාපොරොත්තුවෙන් දැස් දල්වා බලා සිටියා. කුරිරු LTTE මේ වන විට යුද මුක්ත කලාපයක් තුළට තල්ලු වෙමින් සිටියේ. පරාජය හැර අන් විකල්පයක් ඔවුනට ඉතිරි නොවූ පසුබිමකයි. LTTE දෙමළ ජනතාව බිහිතියට පත් කරමින් ගෙන ගිය බිහිසුණු පාලනයේ සාක්ෂි උතුරෙන් හමු වූ අතර LTTE නායකයින් සෙවූ සුපිරි ජීවිතවල නිර්වත ලෝකය හමුවේ හෙළිදරව් වෙමින් තිබුණා. අප්‍රේල් මාස 25 වනදා වන විට වර්ග කිලෝමීටර 10කට සීමා වී සිටි කොටි ත්‍රස්තයින් යුද මුක්ත කලාපයේ සිටි දෙමළ ජනතාව පලිහක් ලෙස යොදා ගනිමින් ඔවුන්ට මුවා වී ප්‍රහාර එල්ල කිරීම ආරම්භුවා. නමුත් සිවිල් ජනතාව ඒ වන විටත් ඒ ඝාතන සංස්කෘතිය හැරදමා හමුදාවේ රැකවරණ පතා පැමිණීමට පටන්ගෙන තිබුණා. මිට පෙළමයි මාත්‍යය ඕන හැමෝටම නිවෙසයක් ඕන හැමෝම ජීවත් වෙන්න ඕන හැමෝම බේරගන්න ඕන රජුට කියන්න ඕන අපේ ළමයි ඔක්කොම දෙමළ ජනතාව ඔක්කොම බේරගන්න ඕන. යුද හමුදාව සිය මානුෂිකත්වයේ දෑත ඔවුන් වෙත දිගු කරමින් ලොවට ප්‍රදර්ශනය කළේ මේ සටන ත්‍රස්තවාදයට එරෙහි වූවක් පමණක් බවයි. වසර 25කුත් මාස 9ක් හා සති 3කුත් දින 4ක් පුරා ලක්මතු බිහිතියට පත් කළ LTTE බිහිසුණු යුගය අවසන් කිරීමේ අවසන් සටන ආරම්භුනේ 2009 මැයි 16 වෙනිදා. ඒ වන විට ජෝදානයේ G11 සමුළුවට එක්වෙමින් සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලොවට පැවසුවේ මව්බිම LTTE ග්‍රහණයෙන් මුදාගත් බවයි. සමුළුව අමතා මව්බිම වෙත පැමිණි එතුමන් මේ විශිෂ්ට දිවයිනට මිනිසෙකු ලෙස පුද කළ හැකි ඉහළම නමස්කාරය පුද කළේ මව්බිමේ විජයග්‍රහණය සංකේතවත් කරමින්. දෙදහස් 9 මැයි 18 වෙනිදා හිරු උදා වුණේ මව්බිමට නව යුගයක අරුණැලි උදා කරමින් වුවත් එදින රාත්‍රිය පුරා නන්දි කණාල් කලපුව ආශ්‍රිතව දරුණු ගැටුම් පැවතියා. හිරු උදා වී පැය කිහිපයක් ගතවත්ම රටක් බිහිතියට පත් කළ කොටිනායක වේලුපිල්ලේ ප්‍රභාකරන් එම ගැටුමේදී මිය ගිය බව තහවුරු වුණා. ඉවරයි දන්නවනේ කමාඩෝ සරසොත් ඔවුන්ගේ නායකයන් සියලුම ජීවිතාක්ෂර පත්වල ඉවරයි. LTTE සංවිධානය ලංකාවෙන් තුරන් වෙලා ඉවරයි. රටක් බේපත් කළ බිහිසුණු යුගයක නිමාව එලෙස සටහන් වුණේ
එතෙක් මෙතෙක් කල් මව්බිම වෙනුවෙන් දිලිපිදූ රණවිරුවන් සියලු දෙනාගේ අවසන් සුසුම් රැගත් වාතලයට විජයග්‍රහණයේ රණ ഘോഷාහඬ මුසු කරමින් යහපාලන ආණ්ඩුව විසින් දේශපාලනික වශයෙන් අවමානයට සහ දඩයමට ලක් කරමින් ජාත්‍යන්තර අධිකරණ වෙත පවා දුන් ත්‍රිවිධ හමුදාවේ සියලු පිරිස් වෙත යුක්තිය ඉටු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විජයග්‍රහණයේ 11 වසර සපිරීම නිමිත්තෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද ජයග්‍රහණයේ 11 වන සංවත්සරය නිදහසේ අද සාමකාමීව සමරන නමුත් එය දෙමළ ජනතාවට එරෙහි යුද්ධයක් නොවන බවත් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් හැටියට නම් කරනු ලැබූ සංවිධානයකට එරෙහි යුද්ධයක් බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. LTTE සංවිධානයේ පරාජය නිසා දෙමළ දේශපාලනඥයින් කොටි ඝාතකයන්ට බියෙන් ජීවත් වන්නේ නැති බවත් එතුලින් උතුර නැගෙනහිර පළාත්වල මැතිවරණය පැවැත්වීමට හැකියවීම හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාවගේ පරමාධිපත්‍ය බලය නැවතත් තහවුරු වී ඇති බව එම නිවේදනයෙන් පෙන්වා දෙනවා. LTTE සංවිධානයට එරෙහි 30 වසරක යුද ජයග්‍රහණයෙන් මුළු ලොවක් මවිත කළ ඒ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය අද වන විට ලොව පුරා වසංගතයක් ලෙසින් පැතිරී යන COVID-19 උවදුරට එරෙහිවද සෞඛ්‍ය අංශ සමග ඒකාබද්ධ මෙහෙයුමක නිරත වී සිටින අතර සෑම ආපදා අවස්ථාවකම ත්‍රිවිධ හමුදාව පොදු මහජනතාව සුරකමින් පෙරමුණේ සිටින නමුත් සමාජය තුළ සිවිල් හා මිලිටරි වශයෙන් කෘත්‍රිම ભેදයක් ඇති කිරීමට යහපාලන දේශපාලන පක්ෂ මේ වන විට ගනිමින් සිටින දුෂ්ට උත්සාහය හෙලා දකින බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ත්‍රිවිධ හමුදාව ජාත්‍යන්තරයට පාවා දුන් ආකාරයත් දැනට සේවයේ නියුතු මෙන්ම විශ්‍රාම ගිය විශාල පිරිසක් දඩයමට හා අවමානයට ලක් කළ ආකාරය අමතක කර නැති බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මෙලෙස අගතියටපත් සියලු පාර්ශ්වයන් සඳහා යුක්තිය ඉටු කරන බවට විජයග්‍රහණයේ 11 වන සංවත්සරය සමරන මේ මොහොතේදී ප්‍රතිඥා දෙන බවත් අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. යුද්ධය ලක්මවට ජයග්‍රහණය දිනා දෙමින් එලෙස අවසන් වුවත් ඒ වෙනුවෙන් දිවි කැප කළ පිරිස ගැන අප සැමගේ සිත් තුළ තවමත් ඇත්තේ ගෞරවයක්. ඒ ගෞරවය මුසු හැඟීමෙන් හිරු ප්‍රවෘත්තිංශය අද එක්තරා සුවිශේෂී ස්ථානයකට ගියා. මේ කළගුණදත් ජාතියක් ලෙස අප අද නොගොස් බැරි ගමනක්. වෙඩි හඬ නැගෙන කුරිරු යුද්ධ බිමක අති බිහිසුණු බව හොඳින්ම හඳුනන්නේ ඒ අත්දැකීමට සක්‍රියව දායකත්වයේ සැපයූ වීරෝධාර රණවිරුවන්ම පමණයි. දශක 3ක අඳුරු යුගයකින් පසුව අපේ රට වසර 11ක් තිස්සේ නිදහසේ සුවේ විඳිනවා. නිදහසේ හුස්ම හිතට කොයිතරම්නම් සැනසීමක්ද? ඒ හුස්මට ජීවය දෙන්නට Tamanගේ ඇස් ඉස් මස්ලේ දන් දුන්නු අපේ අභීත වීරෝධාර රණවිරුවන්ගේ හිසට සෙවණක් වුණු මිහිඳු සෙත් මැදුරයි මේ. මේ පියසයට වෙසින්නේ මරණය හෝ යුද ජය බලාපොරොත්තුවෙන් රණබිමට පිවිසි අප වෙනුවෙන් ජීවිතයට අති බිහිසුණු අත්දැකීම් එක්කරගත් විරුවන් පිරිසක්. තුවාලනේ 2008 අක්කරයන්කුල බන්ටේකේදී මොටාර් කෑල්ලක් තමයි වැදුනේ කොන්දට. දැනට කකුල් දෙක පණ නැහැ. මම පුදුගුරු විප්පු අත්පත් කරගන්න ක්‍රියාන්විතයේ තමයි සහභාගී වුණේ. සවාදීන්ගෙන් වෙඩි ප්‍රහාරයකට ලක්ව මගේ ඉංග්‍රීසියෙන් 15ම අප්‍රාණික වුණා. පළවෙනි පාර 2008 තුවාල වුණා අකුල. පරන්තන් 9 මාර්ගය පස්සේ මම කඩන්න ගිහිල්ලා ඒක හොඳලා තමයි ආයි ගියේ. 2009 125 වලට මොටාර් කෑල්ලක් තමයි වදින්නේ. ඉතින් මගේ ඔළුවේ පැත්තක් ගලවගෙන යනවා. යුද්ධයේ අති බිහිසුණු ප්‍රතිඵල අදටත් අත්විඳිමින් ඔවුන් මේ නිදහස් රටේ දිවිගිවන්නේ ගිලන් ඇඳක් මතයි. වසර 11ක් තිස්සේ මිහිඳු සෙත් මැදුරේ වෛද්‍ය ප්‍රතිකාර ලැබමින් මොවුන් කියාපාන්නේ කොටි සංවිධානයේ ක්‍රූරත්වය සහ යුද්ධයේ බිහිසුණු බවයි. යුද්ධය හේතුවෙන් රෝද පුටුවට සීමා වුවත් ඔවුන්ගේ වීරය බිඳකුදු සීමා කර නැහැ. ඔවුන්ගේ එකම අරමුණ වී තිබෙන්නේ ලැබූ යුද ජයග්‍රහණය සේම දිනු මව් රටට තව තවත් කීර්තිය අත්කර දීමයි. මම රෝද පුටු රේස් පදිනවා. දැනට මම ආබාධ උරුපදීම් වලින් ආසියානු තරඟාවලියේදී ලංකාවට රිදි පදක්කමක් මම අරන් ආවා. පළ ඔලිම්පික් ගිහිල්ලා ලංකාවට කීර්තියක් ගෙන එක තමයි මම එකම බලාපොරොත්තු. මේ විරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව අප කැපව සිටින්නේ ඔවුන් ජාතියේ කෘතගුණ හිමිවිය යුතු පිරිසක් වන බැවින්.
මේ එකම ජාතික දජයක් යටතේ මාතෘ භූමියට නිදහසේ හුස්ම ගැනීම වෙනුවෙන් තම ජීවිතයේ සුන්දරම කාලය කැප කළ සදාකාලික විරුවන්ගේ නොනිමි අපේක්ෂාවයි. ඔවුන් සතු නොපසුබට වීරියද ඒ දිරිමත් වදන්වල තෝංකාර දෙනවා. ග්‍රෝදපුටෙන් ඉඳලා මං අද නැගිටලා ඉන්නවා කියන්නේ කොච්චර ජයග්‍රහණයක්ද එතන. අද ඒ ගැන මං සතුටුෙන් ඉන්නවා. ගතින් තුවාල වුණාට අපි හිතින් තුවාල වෙලා නැහැ. කොහොම හරි මේ මොරාල් එක තියන අපි ඉදිරියට යන්න තමයි බලන්නේ. බෑ කියන්නේ ඕන දෙයක් පුළුවන්. දැන් මට ඇවිදින්න පුළුවන් තව ටිකක් ව්‍යායාම කරලා උපරිම මම පෞල් ජීවිතයක් ගත කරන තමයි ඉන්න කල්පනා කරන්නේ. රන් මලක් ලෙස දිව් බඹුන් දෝතින් පිදුනේ පින්බිමේ මස් පිටක් ගිලිහි නොයන්නට රන්නට ඇත සිව්කොනේ. දැන් අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රවෘත්ති සපයන්නා වූ හිරු මාධ්‍ය ජාලයට අද පෙරවරුවේ සයිබර් ප්‍රහාරයක් එල්ල වුණා. ඒ මෙතෙක් මෙරට ඉතිහාසයේ මාධ්‍ය ආයතනයක් වෙත එල්ල වූ පළමු සයිබර් ප්‍රහාරයයි. මෙම සයිබර් ප්‍රහාරය එල්ල වූයේ ම්ලේච්ඡ LTT ත්‍රස්තවාදයේ පරාජය කර වසර 11ක් ගතවන විජයග්‍රහණයේ සැමරුම යෙදී ඇති අද දිනේ වීමත් විශේෂත්වයක්. සමස්ත ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පෙරමුණගෙන සිටින hirunews.lk වෙබ් අඩවියට එල්ල වූ මෙම සයිබර් ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ LTTE හිතවාදී සංවිධානයක් වන දෙමළ ඊළාම් සයිබර් ආම් නැමැති සංවිධානයයි. ඒ රූට් අයිල්ස් නැමැති හැකර් කණ්ඩායමක් යොදා ගනිමින් සත්‍ය සහ යුක්තිය උදෙසා ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුවත් සපයන්නා වෙත එල්ල වූ මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂණ අංශයද ප්‍රතිචාර දැක්වුවා. මේ ප්‍රහාරයේදී සිදු වෙලා තියෙන්නේ වෙබ් අඩවියේ දත්ත විකෘති කිරීමක්. අපි කණ්ඩායම පත් කරනු ලැබුවා මේ සඳහා. මේ කණ්ඩායම පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වුණේ මේ විකෘති කරන ලද වෙබ් අඩවි ඒවා නැවත යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගන්න එකයි. මේ සයිබර් ප්‍රහාරය හමුවේ නොසැලී hirunews.lk වෙබ් අඩවිය නැවතත් අපසතු කර ගන්නට හිරු තාක්ෂණික කණ්ඩායමට ගත වූයේ විනාඩි කිහිපයක් පමණයි. යුදමය පරාජයත් සමග ඊළාම් සිහිනය බොඳවුණු කොටි ත්‍රස්තවාදීන් සියන්තවාදී අභිමතාර්ථයන් මුදුන් පමුණවා ගැනීමට සයිබර් අවකාශය යොදා ගැනීමට පසුගිය වසර කිහිපය තුළදී අවස්ථා කිහිපයකදී උත්සාහ කළා. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අන්තවාදී මත පතුරවාලීමට ත්‍රස්තවාදී අරමුදල් ඩොලර් බිලියන ගණනින් වැය කරන මෙවැනි උත්සාහයන්ද යුදමය ත්‍රස්තවාදය පරාජය කළාසේම පරාජයට පත් කළ යුතු වනවා. අද වන විට මෙම අන්තවාදය සිය ත්‍රස්තවාදී අරමුදල් යොදවමින් දේශීය මාධ්‍ය ආයතන මිලදී ගැනීම දක්වා පුළුල් වී තිබෙනවා. කොටි සංවිධානය තාම තීරණාත්මක ලෙස පරාජය කළා යුදමය වශයෙන්. අද වෙන විට ලංකාව තුල කොටි සංවිධානයේ ක්‍රියාකාරීත්වය තිශය ශූන්‍ය වෙලා මම නැත්තරම නැතිලා ඇති. නමුත් කොටි සංවිධානය කියලා කියන්නේ ත්‍රස්ත සංවිධානයක් වශයෙන් ලෝකෙ තිබිච්ච අංක 1 ත්‍රස්ත ජාලයක්. මහ බ්‍රිතාන්‍යයේ දාන දේශපාලන ධාරාවත් එක්ක ඔවුන් සම්බන්ධ වෙලා. ඊට අමතරව ඔවුන් මාධ්‍ය ජාල කරා. මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතින ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද හිරු නාලිකාවේ රට සහ හෙට වැඩසටහනට එක්වමින් අදහස් පළ කළා. අද උදෑසන සිදුවෙච්ච සිදුවීමක් තමයි මේ හිරු නිවුස් වෙබ් අඩවියට එල්ල කරපු සයිබර් ප්‍රහාරය. දෙමළ ඊළාම් සයිබර් ආමි කියන හැකරුන් විසින් LTT ත්‍රස්තවාදීන් කණ්ඩායමක් තාමත් පිටරට ඉන්නව නැත්තේ නෑ. භූමිය සටන් කර එක කණ්ඩායමක් ප්‍රධාන කොටස අරහෙත් ඉන්නවා ඒ වගේ කණ්ඩායම්. ඒවට සම්බන්ධ වෙච්ච NGOs කට්ටියකුත් ඉන්නවනේ. ඒ කට්ටියට මාසික පඩිය හම් වෙන්නේ LTT ගෙවෙනින් කතා කරොත් විතරයි. ඒක අපි දැක්කර දරුස්මාන් රිපෝට් එක ලියපු එක කාන්තාවක ගින්දලා තාමත් ඒ කට්ටිය ඉන්නවා මේවා. අපි දන්නවා සමහර ප්‍රබල රටවල ඒවා තිබ්බා කඩ පේලිවල් තිබ්බා. ඒ කට්ටියට අයිති වීදි තිබ්බා නගරවල. ඒ LTT සංවිධානය මේ මාතෘ භූමිය කියලා පැරදිලා හිටියට සංකල්ප තිබ්බ න්‍යාය පත්‍ර නැති වෙලා නැහැ. උන්ට මුදල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ මුදල් වලින් ජාත්‍යන්තරයේ යම් කට්ටිය මිලදී ගන්න හැකියාවක් තිබෙනවා. ප්‍රාණපතිවරයෙක් හැටියට මම ඇමරිකාවේ නිව්යෝක් නුවරිද්දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපි දැක්කා
එතන ඉන්නවා එක රිපෝටර් කෙනෙක්. එයා අපේ රටට විරුද්ධ 272ක් එක අවුරුද්දට වාර්තා ලියනවා. එයාගේ වැඩේ ඒක පමණයි. එයාට ගෙදරක් කරන් දෙන්න තිබා කැනඩාවේ. LTT සංවිධානයේ ජාත්‍යන්තර හිටපු ප්‍රබලයන්. ඕක අතාරින්නේ නැහැ. ඔය දේවල් කරයි. තවත් ඇටැක් කරනවා. නමුත් ඒකට කියන් තියෙනවා ගහන්න හිරු මාධ්‍යයට බැර වෙන්න දෙයක් නැහැ. හිරු මාධ්‍ය අපේ රටේ මාධ්‍ය දැවැන්තයෝ ලෝකෙට පෙන්වන්න පුළුවන් මාධ්‍ය ශේෂ්ත්‍රයක් අපිට තියෙන්නේ. අපේ මාධ්‍ය කොහොමත් ගහලා කෙලින් ඒ පැය 24ක් යන්න ඉස්සෙල්ලා. අවාසනාවට මේවට හසු වෙන කණ්ඩායම් ජාත්‍යන්තරේ ඉන්නවා. අන්තවාදයට එරෙහිව පොදු මහජනතාව වෙනුවෙන් අපක්ෂපාතීව සිය මාධ්‍ය මෙහෙවර නොබියව ඉටු කරන මෙරට ප්‍රමුඛතම මාධ්‍ය ජාලය මෙවැනි හැකවරුන් විසින් තෝරාගන්නේ මන්ද? අපි දන්නවා ඇයි මේ හිරු එකටම මෙහෙම කරේ කියලා. හිරු ආයතනය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ජාතිය ආගම රට වෙනුවෙන් අප කැපවී හැමදාම වැඩ කරන හොඳම ආයතනයක්. මේ වෙලාවේදී අපේ රජය වහාම මේ ගැන හොයලා බලලා කටයුතු කරන්නට ඕන. LTTE අතකොළු බවට පත්වමින් ත්‍රස්තවාදී ඌමනාවන් වෙනුවෙන් පෙනී සිටින ඇතැම් මාධ්‍යමෙන් නොව හිරු මාධ්‍ය ජාලය නොබියව රට වෙනුවෙන් නිරතුරුව පෙනී සිටින බැවින් මෙවැනි නිර්ලජ්ජිත ප්‍රහාරයන්ට ඉලක්ක වීම අප අභියෝගයක් කොට සලකන්නේ නැහැ. එදා පටන් අද දක්වා හිරු සමග සබැඳි ජනතා විශ්වාසය අපට නිරතුරු ශක්තියක් වන බව අපට සහතිකයි. ඒ විශ්වාසය සමගින් තවදුරටත් රට වෙනුවෙන් අප අපගේ හඬ නොබියවම අවදි කරන බවටත් සහතික වනවා. හිරු මාධ්‍ය ජාලය මෙලෙස සයිබර් ප්‍රහාරයකට ඉලක්ක වුණේ ඊළම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පතේ පළ වූ වාර්තාව සම්බන්ධයෙන් කරුණු හෙළිකිරීම හේතුවෙන් බව සිංහලයේ ජාතික සංවිධානය පවසනවා. මේ අතර හිරු මාධ්‍ය ජාලයට එල්ල වූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු තවත් පාර්ශව රැසක්ම අද අදහස් පළ කළා. අද මෙරට තියෙන ප්‍රධානම මාධ්‍ය ආයතනය තමයි හිරු මාධ්‍ය ආයතනය. ඊටාම සත්‍ය ප්‍රවෘත්ති මහ ජනතාවට ලබා දෙමින් ක්‍රියා කරනවා රට දියුණු කරන්න. සංනිවේදන මාධ්‍ය දුර්වල කිරීමට මේ අය බලාපොරොත්තු වෙන්නේ. ජනතා සංවිධාන දුර්වල කරලා නැවතත් LTT සංවිධානයට යම්කිසි ශක්තියක් ලබා ගැනීමේ අදහසක්. ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ආරයන මේ ත්‍රස්තවාදී ව්‍යාපාර සාමුලින් දුරු කිරීමට ක්‍රියා කිරීම අවශ්‍ය බව මේ වෙලාවේ මතක් කරන්න කැමැති. හිරු ප්‍රවෘත්ති වෙබ් අඩවියට මේ ප්‍රහාරය එල්ල කිරීමේ විශාල කුමන්ත්‍රණයක් තියෙනවා කියන එක අපට පැහැදිලිව පෙරෙන්න තියෙනවා. මේ රණවිරුවන් සිහිපත් කරන රණවිරුවන්ට ආශිර්වාද කරන මේ කාල වකවානුවේදීම එම ප්‍රවෘත්ති වලට බාධා පැමිණීමේ විශේෂ අපේක්ෂාව මතුවෙච්ච බව අපට හිතා ගන්න පුළුවන්. මේ රටේ සියලු ජනතාවම අවදි වෙන්නට ඕන අවස්ථාවක් මේක. මේ රට නැවතත් යුද බිමක් බවට පත් කරන්නට අපේ රටේ මිනිස්සුගේ මනස විනාශ කරන්නට මේ කොටි හිතවාදීන් ගෙනියන වැඩසටහන් අපි තරයේ හෙලා දකිනවා. මේ අවස්ථාවෙත් මේ ඇතිවුණු සයිබර් ප්‍රහාරය හිරු නාලිකාව වැනි ප්‍රබුද්ධ නාලිකාවන් විසින් සිදු කරනු ලබන උතුම් සේවාවන්ට බාධා කරලා අධෛර්ය කිරීමට දරන බෑයමක් කියලා අපිට හිතන්න පුළුවන්. මහ ජනතාව මේ පිළිබඳව දැනුවත් වෙලා එබඳු කාර්යයන් හෙලා දැකීම කළ යුතු දෙයක් හැටියට මා කල්පනා කරනවා. මේ ලෝකයේ පුරාම විසිරී සිටින ඊළාමයක් ප්‍රාර්ථනා කරපු පිරිස. හැමදාමත් මේ රටේ දේශීයත්වය වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, රට වෙනුවෙන් කතා කරන පුද්ගලයින්ට සහ ආයතන වලට පහර දීම් සිද්ධ කරනවා. අපි මේ මොහොතේදී සඳහන් කරන්නට කැමති රටේ ඉතාමත්ම වගකිය යුතු මාධ්‍ය ජාලයක්, ජනතාව විශාල ප්‍රමාණයක් නරඹන මාධ්‍ය ජාලයක්, සත්‍ය ප්‍රවෘත්ති මිනිස්සු අතරට අරගෙන යන මාධ්‍ය ජාලයක්, ජාතිකත්වයේ වෙනුවෙන් කැපවී කටයුතු කරන මාධ්‍ය ජාලයක් වන hiru news.lk වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල කරලා තිබෙනවා දෙමළ ඊලාම් සයිබර් ආම් කියන කණ්ඩායම. ඒ රට වෙනුවෙන් අදටත් පෙනී හිටින මේ මාධ්‍ය වලට මෙබඳු ප්‍රහාර එල්ලවීම අපිට අපේක්ෂා කරන්න වෙනවා. හැබැයි ඒ ප්‍රහාරයන් අපි තරයේ හෙලා දකින බවත් අපි සඳහන් කරන්නට කැමතියි. දෙමළ ඩයස්පෝරාව අද වෙනකොට එංගලන්තයේ වගේ රටවල් වල ඉඳලා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ලංකාව තුල ඔවුන්ගේ සිහිනාදි රාජ්‍ය ගොඩනගමින් ඉන්න වගේ අපිට පේන්න තියෙනවා. ඒ වගේම තමයි ඔවුන්ට එරෙහිව පෙනී සිටිනා වූ ආයතන වලට එරෙහිව මුදල් වියදම් කරමින් ඒවාට පහර එල්ල කරමින් දැවැන්ත කුමන්ත්‍රණයක යෙදෙනවා. ඒකේ අලුත්ම කුමන්ත්‍රණය තමයි හිරු නාලිකාවේ සයිබර් ප්‍රහාරයක් එල්ල කරනවා. ජනතාව වෙනුවෙන්, රටේ උන්නතිය වෙනුවෙන්, රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් කොන්දේසි විරහිතව හිට ගන්නා වූ නාලිකාවක් හිරු නාලිකාව. ඒ නිසාවෙන් තමයි මේ කොටිහිතවාදී සයිබර් ප්‍රහාරය එල්ල වෙලා තිබෙන්නේ. විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව මේ වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි කියන එකත් මේ වෙලාවේ මතක් කරනවා. බෙදුම්වාදී, අන්තවාදී, ත්‍රස්තවාදී මේ දෙමළ ඩයස්පෝරාව මේ හිරු මාධ්‍ය ජාලයට විරුද්ධව දැඩි සටනක නියැලුණා.
එහි නවතම තත්ත්වය තමයි අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් වෙබ් අඩවියට රිංගල මේ වෙබ් අඩවිය විනාශ කරලා තියෙනවා. මේ මාධ්‍ය මර්ධනයට විරුද්ධව මේ දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍ය කුමන්ත්‍රණයට විරුද්ධව නැගී සිටලා මෙරටේ මාධ්‍ය ආයතන දෙමළ ඩයස්පෝරාවට ග්‍රහණයට යට කරන්නේ නැතුව මේ මාධ්‍ය ආයතන බේර ගන්න කටයුතු කරන්න කියලා අපි තාම අවධාරණයෙන් මෙරටේ පාලකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඊළම් සිහිනය අපි මෙහෙදී විනාශ කළාට ඒ සිහිනය තාමත් ජීවමානව තියෙනවා පිටරට. ඔවුන්ගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 400යි. ඒ සියලුම මුදල් ඔවුන් වැය කරන්නේ මේ දේශ හිතයිෂී මාධ්‍යවල තියෙනවා නම් දේශ හිතයිෂී මේ වගේ ව්‍යාපාර තියෙනවා නම් සම්පූර්ණයෙන් මේවා කඩාකප්පල් කරන්න. ඉතින් ඒක නිසා අපි ඒ තර්ජනයටත් මුහුණ දිය යුතුයි. ඒ සම්බන්ධයෙන් දැනට කටයුතු කරලා තියෙනවා. පහුගිය දින 5 පුරාවට හිරු මාධ්‍ය ආයතනය විසින් ප්‍රචාරය කරපු ප්‍රවෘත්ති දිහා බැලුවොත් ඔවුන් දිගින් දිගටම දෙමළ ඊළාම් සංවිධානයට සම්බන්ධ ජාත්‍යන්තර ඩයස්පෝරාවේ ක්‍රියාකාරකම් පිළිබඳව ගාඩියන් පුවත්පතේ ලංකාවේ දෙමළ ඊළම පිළිබඳව දිගින් දිගටම ප්‍රශ්න කළා. බලධාරීන්ගේ අවධානය සඳහා යොමු කළා. එතකොට මේ වාර්තා කිරීමේ හේතුව නිමිත්තෙන් අපි දකිනවා මේ වෙද්දී ජාත්‍යන්තර සයිබර් කරුවන් විසින් බරපතල සයිබර් ප්‍රහාරයක් අද උදෑසන වෙද්දී මේ මාධ්‍ය ආයතනයට එල්ල කරලා තියෙනවා. දවසේ පුවත ඉදිරියේදී එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට මෙරට ත්‍රිවිධ හමුදා ප්‍රමුඛ ආරක්ෂකාංශ සූදානම් බව යුද හමුදාපති ලුතිරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කළා. ඔහු මේ බව සඳහන් කළේ හිරු ටීවී ඔස්සේ විකාශය වූ රට සහ හෙට වැඩසටහනට එක් වෙමින්. අද වැඩසටහන වෙන් කර තිබුණේ මානුෂ්‍ය මෙහෙයුම සහ විජයග්‍රහණයේ සැමුරුම පිළිබඳව සාකච්ඡා කිරීමටයි. දශක 3ක් පුරාවට කුරිරු ත්‍රස්තවාදයක් එක්ක ජීවත් වුණා. අපි ආපස්සට ටිකක් හැරිලා බලන එක වටිනවා. අපිට වැරදුනා නම් වැරදුනේ කොතනද කොහොමද වැරදුනේ? අපිට නිදහස හම්බුනහම පාර්ලිමේන්තු මැතිවරණේ සිංහල බහුතරයක් දින පාර්ලිමේන්තුව පත් වුණා. ඒ පත් වුණාම අර බ්‍රිතාන්‍යයන් යටතේ මුකුත් කරගන්න බැරුව හිටපු සිංහල ජනතාව ඒගොල්ලන්ට වෙච්ච අසාධාරණකම් නිවැරදි කරන්න උත්සාහ කරා. එතකොට දෙමළ ජනතාවට හිතුණා මේක ඒගොල්ලන්ට අසාධාරණයක් වෙනවා. මේ தত্ত্বය දමිළ දේශපාලක පාවිච්චි කර ඒගොල්ලන්ගේ වාසියට. ඒකෙන් මේ ත්‍රස්තවාදය අනගැන්නුණා ටිකක්. කාලේ අපේ නායකයොත් මේක අසුළු කර තැලුවා. ප්‍රධාන වශයෙන් කරුණු 4ක් මතයි මේක පදනම් වෙන්නේ. අඩුම හානි සිවිල් ජනතාවට සිදුවීමටත්, අඩුම හානි සිවිල් ජනතාවගේ දේපලට සහ රජයේ දේපලට සිදුවීමටත්, අවම හානි හමුදාවල් වලට සිදුවීමට වග බලා ගැනීමෙන් අවශ්‍ය පරිදි ත්‍රස්තවාදී නායකත්වයට ප්‍රහාර එල්ල කරමින් මේ සටන දිනන්නේ කොහොමද කියන එක තමයි රජයේ තීරණය කරන්නේ. කියනවානේ වෙලාවට සෙට් වෙනවා කියලා. ඒ වගේ හොඳ කණ්ඩායමක් හිටියා. හිටපු ජනාධිපතිතුමාට විදේශීය එන ප්‍රෙෂර් එක හෝල් කරගන්න හැකියාවක් ලැබුණා. අපිට දුන්නේ වන්නිමාංශු මෙහෙමට යද්දී මේක ඉවර කරන්න යනවා කියන ඒ ගැරන්ටි එක තෝරලා බේරලා ත්‍රස්තවාදීන් හොඳටම ඉන්න ස්ථානට ගැහුවා ඉස්සෙල්ලා. ඒ ගැහුවම අර ගිනි පෙට්ටිය කඩාන වැටෙනවා වගේ අනිත් එක වැටෙනවා. රීඑන්ෆෝස් කරන්න හරි සපෝට් එකක් දෙන්න කට්ටිය නැති තත්ත්වයකට පත් කරගන්න හැකියාව. අන්තිම නැව් හතර විනාශ කරන්න අපිට යන්න ඕන ඕස්ට්‍රේලියාවට. මේක කරන්න අපිට දියුණු රටවල් වගේ ලොකු නාවික හමුදාවක් තිබුණේ නැහැ. අපිට තිබුණ අපේ තිබිච්ච පරණ නැව් නවීකරණය කළා වැලි කොට්ට දාලා මෝටාර් හයි කරා නැව් වල. ওই විදිහට තමයි අපි යුද්ධ කරේ. ත්‍රස්තවාදීන්ගේ අවි ගබඩා, බෝම්බ ගබඩා, මුහුදු කොට්ටු බෝට්ටු හංගල තිබ්බ ස්ථාන, පුහුණු කරන ස්ථාන සෑම දෙයක්ම අපි උඩුගුවනින් විනාශ කරන්න කටයුතු කරන්න පටන් ගත්තා. කොච්චර නිවැරදිද කියලා කිව්වොත් සමහර බටහිර රටවලින් කිව්වා මේ පිටරට පයිලට්ස්ලා තමයි ඇවිල්ලා ෆ්ලයි කරන්නේ කියලා. ඕගොල්ලන්ට මොන හරි මේ ටෙක්නොලොජිකලි ඇඩ්වාන්ස් ඒවා හයි කරලා තියනවාද, කොහොමද මේ බෝම්බ දාන්නේ, ලේසර් ගයිඩඩ් බෝම්බ තියනවාද කියලා අපිට ඒවා කිසි දෙයක් තිබ්බේ නැහැ. පයිලට්ලා ඒම් කරලා ඩයිව් කරලා ඒ ටාගට් එක අරගෙන ඉවරලා තිබ්බ බෝම්බ තමයි දැම්මේ. ආර්ථිකමය වශයෙන් රට අඩපණ කරන්න උත්සාහ කරයි සමහරට ඉදිරියට. විවිධ මතවාද ගොඩනගලා මේ රට අඩපණ කරන්න උත්සාහ කරයි ඉදිරියට. ත්‍රිවිධ හමුදාවක් විදිහට ඔබතුමන්ලා ඒ වෙනුවෙන් සූදානම්? අනිවාර්යෙන්ම අපි අනිවාර්යෙන්ම සූදානම්. අද අපි කොහෙද ඉන්නේ? ආවේ කොහෙන්ද? යන්න තියෙන්නේ කොහෙද? ඒකට තියෙන අප්‍රෝචස් මොනවාද? අඩුපාඩු මොනවාද? ඒ ඔක්කොම අපි හදාගෙන අපි නිකන් නෙමෙයි ඉන්නේ. ඕනෑම දෙයකට මුහුණ දෙන්න. බලන්නකෝ මේ ආව වුහාන් ලින්ගෙද්දී අපේ CBRN තියෙනවා. ලෝකේ ප්‍රථම වතාවට මේ අපේ ජනාධිපතිතුමා පටන් ගත්ත ප්‍රෝධාන ක්‍රමවේදය. ඊට අමතරව රටේ මේ සංවර්ධනය වෙනුවෙන් අපි වෙනම කණ්ඩායම් සූදානම් කළ තිබේ. ලෝක සිතියේ මේ රට යන්න අවශ්‍ය සියලුම දේවල් වලට අපි ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලමුළුව අනිවාර්යයෙන් සූදානම්ෙන් කටයුතු කරනවා. IOC සමාගම පෙට්‍රල් මිල ඉහළ දැමීම Taman කිසිසේත් අනුමත නොකරන බව විශේෂ බාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. IOC සමාගම ඊයේ සිට පෙට්‍රල් මිල ඉහළ දැමුවේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහළ යමින් පවතින පසුබිමකයි. මේ අතර මිල ඉහළ දැමීම හේතුවෙන් ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඉන්ධන ලබා ගැනීම తాවකාලිකව අත්හිටුවන බව ලංකා IOC බෙදුම්කරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්දියන් ඔයිල් සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර එක මිල රුපියල් 5කින් ඉහළ දැමුවා. ඒ අනුව අද එම ඉන්ධන අලෙවි කෙරුණේ රුපියල් 142 බැගින්. කෙසේ වෙතත් විශේෂ භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයට පියවර ගැනීමේ හැකියාවක් නොමැති බවයි. මේ වෙනතෙක් අපිට කිසිදු දැනුම් දීමක් කරලා නැහැ. බොහෝ අය විමසනවා khනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිපෙට්කෝ බෙදා හැරීම් මධ්‍යස්ථාන වලින් ලබා දෙන ඉන්ධනත් මිල වැඩි වෙනවද කියලා. අපි තාම කිසිදු අදහසක් නැහැ ඉන්ධන මිල වැඩි කරන්න. අපේ බාරේ නෙමෙයි තියෙන්නේ IOC සමාගම සාධාරණ වැඩි කිරීමක් කියලා මම හිතන්නේත් නැහැ. මේ සම්බන්ධයෙන් විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. තෙල් මිලේ අඩුවීමත් එක්ක පෙට්‍රල් ලීටරයක් රුපියල් 31ක් 35ත් අතර මුදලකට දෙන්න පුළුවන්. ඩීසල් ලීටරයක් රුපියල් 34ත් 35ත් අතර මුදලකට දෙන්න පුළුවන්. භූමි තෙල් ලීටරයක් රුපියල් 25කට ආසන්න මුදලකට දෙන්න පුළුවන්. ආණ්ඩුව එක දිනකට පෙට්‍රල් අලවියෙන් පමණක් කෝටි 25කට ආසන්න ලාභයක් උපයනවා. මිලියන 700කට අධික මුදලක් ජනතාවගෙන් මංකොල්ල කරනවායි කියන එක තාමත් පැහැදිලිව කියන්න කැමතියි. කෙසේ වුවත් IOC සමාගමේ ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මෙලෙස පිළිතුරු ලබා දුන්නා. IOC සමාගම ලංකාවට ගෙන ආවේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ රජය කාලේ ඉන්දියාව සමග ඇති කරගත් ගිවිසුමක් කරා. මුල් අවස්ථාවේදී IOC සමාගම ලංකාවට ගෙන්වා ගැනීමේදී ඔවුන්ට මේ වරප්‍රසාද දීපු පුද්ගලයන්ගේ අතේ තියෙන වරද ඒ අපිට කොච්චර හිත කරගමුණත් ඒ වෙනස් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මහමැතිවරණය ලබන ජූනි මාස 20 වෙනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ගැසට් නිවේදනය බල රහිත කරන්න ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 7 සලකා බැලීම හෙට දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා. ඒ අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම් අද සලකා බැලුව අවස්ථාවේදී මෙම පෙත්සම සලකා බැලුනේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනක අලු විහාරයේ සිසිරද ආප්‍රු, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහතුරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමු වෙයි. මේ සම්බන්ධයෙන් පළමු පෙත්සම ගොනු කර තිබුණේ නීතිඥ චරිත ගුණරත්න මහතා විසින්. අනතුරුව සමගි ජන බලවේගය ඇතුළු පාර්ශව 6ක්ද පෙත්සම් ගොනු කරනු ලැබුවා. ජාතික වැදගත්කමකින් යුතු පෙත්සම් වන බැවින් මේවා පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන්නේ පෙත්සම්කාර පාර්ශව කළ ඉල්ලීමට අනුව මෙම පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමටයි ඉකුත් 14 වෙනිදා අගවිනිසුරුවරයා තීරණය කළේ. පෙත්සම් වල වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශාප්‍රිය, එහි සමාජිකයින් වන ජනාධිපති නීතිඥ MA අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල්, ජනාධිපති ලේකම් ආචාර්ය PB ජයසුන්දර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහතුරුන් සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා. එමෙන්ම පෙත්සම් සම්බන්ධයෙන් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, ආචාර්ය ගුණදාස අමරසේකර ඇතුළු 11 දෙනෙකු අතරමැදි පෙත්සම් ගොනු කළා. මෙහිදී පෙත්සම්කාර චරිත ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ MA සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්තු මාස මුලදී කොරෝනා වසංගතයක් ලෙස නම් කර ඇති අවස්ථාවකදී මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය පැවැත්වීමට දින නියම කරනු ලැබූ බවයි. පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති ප්‍රතිපාදනවලට අනුව මාස 3ක කාලයක් ඇතුළත යලි රැස් නොකිරීම මගින් බලධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පාර්ලිමේන්තු මැතිවරණ පන්නත පමණක් නොව රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම්ද උල්ලංඝනය කර ඇති බව ඔහු මෙහිදී පෙන්වා දුන්නා. පෙත්සම් සලකා බැලීම හෙට පෙරවරු 10 තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ දෙපාර්ශවයේම අදහස් සලකා බැලීමෙන් අනතුරුවයි. මාර්තු 2 වෙනිදා කරපු නියෝගය එහිදී අප්‍රේල් 25 මැතිවරණ දිනය කියලා තියෙනවා. මයි 14 අලුත් පාර්ලිමේන්තුවක් රැස් වෙන දින කියලා තියලා තියෙනවා. දවස් දෙකම දැන් පවෙලා ගිහිල්ලා. ඒක කරන්න බැරි නම් මාර්තු 2 වෙනිදා කරපු නියෝගයත් දැන් අවලංගු වෙනවා. එන තමයි අපේ තර්කය. ඒක අපි අද ඉදිරිපත් කරා. කොරෝනා වසංගතයත් එක්ක ආණ්ඩුව ව්‍යවස්ථාව තව අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. ජනාධිපතිතුමා විසින් ගැසට් නිවේදනය නිකුත් කළේ මාර්තු 2 වෙනිදා. ඒ නාම ජනා කැඳවීම කාල සීමාව ආරම්භ වෙනකොට තමයි මේ තත්ත්වයන් පිළිබඳව ලෝකයේ විවිධ රටවලින් වාර්තා වුණේ. හැබැයි දැන් අද දිනේ වන විට රජය COVID-19 වසංගතය පාලනය කිරීම ග්‍රහණයට ලක් කරගෙන තියෙනවා. ඒ කියන්නේ රජයේ ඒ කටයුත්ත හරියට කරලා තියෙනවා. මගේ මතය මැතිවරණයක් තියන්න හැකි ආසන්නම දිනේ තියන්න ඕනේ සෞඛ්‍ය බලධාරීන්ගේ සහ රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව සැලකිලිට අරගෙන. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 23 සඳහා පනවා තිබූ ඇඳරි නීතිය අද පෙරවරුවේ ඉවත් කෙරුණා. එම දිස්ත්‍රික්ක සඳහා අද රාත්‍රී 8 සිට හෙට අලුයම 5 දක්වා යලි ඇඳරි නීතිය පැනවෙනවා. මේ අතර ජන ජීවිතය යථාවත් කිරීමේ රජයේ වැඩපිළිවෙල අදත් රට පුරා ක්‍රියාත්මක වූ අතර කොළඹ කොටස් වෙළඳපළ මිල දර්ශකය අද කැපී පෙනෙන ලෙස වර්ධනය වීමත් විශේෂත්වයක්.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක සඳහා ලබන 23 වෙනිදා දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8 සිට අලුයම 5 දක්වායි. කෙසේ වෙතත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මකයි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පසුගිය 11 වෙනිදා රජය හඳුන්වා දුන් වැඩපිළිවෙල අද සිට යලිත් ක්‍රියාත්මක වුණා. ඒ අනුව රාජ්‍ය පෞද්ගලික දෙයන්ශී රාජකාරී කටයුතු සඳහා කොළඹට පැමිණීමට පසුගිය සතියට සාපේක්ෂව වැඩි දුම්රිය වාර ගණනක් යොදවා තිබූ අතර එම සංඛ්‍යාව 22ක්. ඇතැම් දුම්රිය ස්ථානවල මගින් රාජකාරියට පැමිණීම සඳහා අලුයම් කාලයේ සිටම රැඳී සිටියේ මෙලෙසින්. එලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොළඹට පැමිණි ජනතාව කොටුව දුම්රිය ස්ථානයෙන් පිටතට පැමිණීමේදී ආරක්ෂක අංශ විසින් ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම අදත් සිදු වුණා. කෙසේ වෙතත් දුම්රිය සාමාන්‍ය අධිකාරිය ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ප්‍රමාණවත් පරිදි දුම්රිය යොදවා තිබුණද අද දිනේද මගින්ගේ අඩුවක් දක්නට ලැබුණු බවයි. අප දුම්රිය මගින් 11500ක ප්‍රමාණයකට ආසන වෙන් කර තිබුණත් මගින් පැමිණ ඇත්තේ 8822ක් පමණයි. එම ආසන වෙන් කර ගන්නා ආයතන වලින් තා කරුණාවෙන් ඉල්ලා සිටිනවා එසේ වෙන් කරනු ලබන ආසන සඳහා ඒ අදාළ මගින් දුම්රිය වෙත යොමු කරන ලෙස. එලෙසම සමහර සමාජ දාලා හරහා අප විසින් ලබා දෙන මේ ටෝකන් පත්‍රය සම්බන්ධයෙන් යම් ප්‍රශ්න පැන නැගිලා තියෙනවා. මේ ටෝකන් පත්‍රය උඹ වෙත ලබා දෙන්නේ උඹ නැවත කොළඹ කොටුවේ සිට ගමනාන්තය දක්වා ගමන් කිරීමේදී ඇතිවන අපහසුතාවය වළක්වා ගැනීම සඳහායි. මේ අතර රාජකාරී කටයුතු සඳහා පැමිණෙන ජනතාවගේ ගමන් පහසුව සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයට අමතරව පෞද්ගලික බස් රථද සේවය යොදවා තිබෙන අයුරු මෙලෙස දැකගත හැකි වුණා. කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල ජනතාව චෝදනා කළේ රාජකාරී සඳහා කොළඹට පැමිණීමට ප්‍රමාණවත් පරිදි ප්‍රවාහන පහසුකම් නොතිබූ බවටයි. කොළඹට යන්න ආවේ. දැන් උදේ කෝච්චියට ආව කෝච්චියේ කට්ටිය වැඩි කියලා එතනින් එහාට ගත්තේ නැහැ. පාන්දර ඉඳලා ඉන්නේ තාමත් මේ බස් එක ගන්න කොළඹට යන්නේ. කිලෝමීටර් දෙකක් තියෙන මැදමහනුවරට එන්න. 5ට ඇඳිරි නීතිය ඉවත් කරවෙන් පස්සේ මම 6ට බස් එකට එන්න ඇවිල්ලා තමයි මේ ආවේ. දැන් මට යාගන්න විදියක් නැහැ. මේ 5:20ට කෝච්චිය මෙහෙන් ගිහිල්ලා රුපියල් 1000ක් කිල්ලන වෑන් එකට නිට්ටමුට විතරක් යන්නේ. ඒක වෑන් එකක් දැන් ගියා 7 දෙනෙක් දාගෙන. මේ අතර අද පෙරවරු 6න් අවසන් වූ ගත වූ පැය 24 තුළ දිවයින පුරා ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 2709 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාලයේදී පොලිස් බහරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 946ක්. ඇඳිරි නීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය කටයුතු සඳහා බැහැරට යාම වෙනුවෙන් රජය හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අංක ක්‍රමවේදය යටතේ හෙට දිනේ බැහැරට යාමේ අවසරය හිමිවන්නේ අවසන් අංක 3 සහ 4 හිමි පුද්ගලයන්ටයි. ඇඳිරි නීතිය පැනවීමත් සමග සිය ගම්බිම් බලා යාමට නොහැකිව සිරවී සිටින ජනතාව යලි ගම්බිම් වෙත පිටත් කර හැරීමේ 8 වන අදියර අද පානදුර පොලිස් කොට්ටාශය ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරුණේ බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී ප්‍රදේශයේ පොලිස් වසම් 10ක් තුළ රැඳී සිටි පුද්ගලයන් 1000කට අධික පිරිසක් සිය නිවෙස් වෙත පිටත් කර හැරුණේ ශරීර උෂ්ණත්වය මැනවැලීමෙන් අනතුරුවයි. මේ අතර මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ පාසල් සිසුන්ගේ ප්‍රවේශ අයදුම්පත් සහතික කිරීම සඳහා ලබන 20, 21, 22 යන තෙදින තුල කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් බලධාරීන් වෙත දන්වා තිබෙනවා. එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් විදුහල්පතිවරයා හෝ නියෝජ්‍ය විදුහල්පතිවරයා විසින් අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් සහතික කිරීම සිදු කළ යුතු බවයි. මේ අතර දකුණු පළාත යටතේ ලියාපදිංචි කළ දැනට කල්පිරී ඇති වාහන බලපත්‍ර නිකුත් කිරීම සඳහා ලබා දී ඇති සහන කාලය ලබන ජූනි මාස 30 වෙනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ ඒ අනුව පසුගිය මාර්තු මාස 14 වෙනිදා සිට ජූනි 30 වෙනිදා දක්වා වූ කාල සීමාව තුළ කල්පිරෙන වාහන බලපත්‍ර අලුත් කිරීමේදී දඩ මුදලක් අය නොකරන බවයි. මේ අතර කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශක අද කැපී පෙනෙන වර්ධනයක් පෙන්눔 කළා. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 167.81 ඉහළ ගිය අතර එය පෙර දිනයට සාපේක්ෂව 3.78ක වර්ධනයක්. එමෙන්ම S&P සහ ශ්‍රී ලංකා 20 දර්ශකද ඒකක 92.2 ඉහළ ගියේ 5.25ක වර්ධනයක් සමගින්. මෙය 2012 වසරේ S&P සහ ශ්‍රී ලංකා 20 දර්ශක හඳුන්වා දීමෙන් අනතුරුව මේ දක්වා වාර්තා වූ වැඩිම දෛනික වර්ධන ප්‍රතිශතය වීම විශේෂත්වයක්.
COVID-19 ආසාදනය වූවන් 21 දෙනෙකු ගත වූ පැය 24 තුළ පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 559ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථාන 36ක පුද්ගලයන් 3302 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින අතර නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 9441 දෙනෙක් මේ වන විට නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යාංශය අද පෙරවරු 10ට නිකුත් කළ දත්තවලට අනුව ගෙවුණු පැය 24ක කාලය තුළ COVID-19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 21ක්. අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබූ ආසාදිතයන් 7 දෙනෙකු සහ හෝමාගම මූලික රෝහලින් මෙන්ම කොළඹ නාවික මහ රෝහලෙන් ආසාදිතයන් 5 දෙනෙකු බැගින් පිටව ගොස් ඇති අතර නැගෙනහිර කොළඹ මූලික රෝහලෙන් ආසාදිතයන් 4 දෙනෙකු මෙලෙස පිටව ගොස් තිබුණා. ගත වූ පැය 24ක කාලය තුළ නව කොවිඩ් ආසාදිතයන් 26 දෙනෙකු වාර්තා වුණා. මේ අතර මෙරටින් මේ වන විට COVID-19 ආසාදිතයන් 986 දෙනෙකු හඳුනාගෙන ඇති අතර පූර්ණ සුවය ලැබුවන් ගණන 559 දක්වා ඉහළ ගියා. අද වන විට සුව වෙලා ගෙදර ගොස් සිටින සංඛ්‍යාව රෝහල් ගතව සිටින සංඛ්‍යාව අභිබවා ගොස් තියෙනවා. නිසා සුව වීමේ ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතිනවා. මේ කාලය තුල ඩෙන්ගි රෝගයේ හිස එසවීමේ තර්ජනය තියෙනවා. කොවිඩ් රෝගය කෙරෙහි අවධානය යොමු කරන අතරම මේ ඩෙන්ගි රෝගය හිස එසවීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු කළ යුතුයි. මේ අතර අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන නාවික හමුදා රණවිරුවන් වෙනුවෙන් අද එම රෝහල් කාර්ය මණ්ඩලය විශේෂ ප්‍රණාම වැඩසටහනක් සංවිධානය කළේ LTT ත්‍රස්තවාදීන්ගෙන් මෙරට මුදා ගනිමින් සිදු කළ විශේෂ සේවය අගය කරමින්. පසුගිය අප්‍රේල් මාස 22 වෙනිදා සිට මේ දක්වා කාලය තුල නාවික හමුදා සමාජිකයන් සහ ආශ්‍රිතයන් 673 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති අතර ඉන් 204 දෙනෙකුම මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. මේ නාවික හමුදාවේ මේ රෝගීන් දිගට හමුවීම සම්බන්ධයෙන් සංගත වේද විද්‍යාඥයන් කිහිප දෙනෙක් ඒ සඳහාම යොමු කරලා තියෙනවා. ඒ අය විසින් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යනවා නාවික හමුදාවේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව. හුදකලා කිරීමෙන් පසුව පසුගියදා යලි විවෘත කෙරුණු නාරාහෙම්පිට දාබරේ මාවත ප්‍රදේශයේ අද PCR පරීක්ෂණ මෙලෙස සිදු කෙරුණා. ඇස් දෙක පියාගන්න නම් හරි කියනකොට ඇස් අරින්න. හැංගි උත්තු සෙල්ලම වගේ. ඊයේ දිනේ සිදු කළ සියලුම පරීක්ෂණවල වාර්තාවලින් එක කොවිඩ් රෝගියෙක්වත් දැනගන්න ලැබිලා නැහැ. ඉදිරියේදී හම්බුනියදී තෝරාගෙන high risk population සෙල්ල කරගෙන අපි PCR පරීක්ෂණ කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර හෝමාගම දියගම පිහිටි මොරටුව තාක්ෂණ විද්‍යාපීඨයේ යුද හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කාලය අවසන් කළ පුද්ගලයන් 52 දෙනෙකු අද සිය නිවෙස් වෙත පිටත් කර හැරුණා. අපි එක්සත් රාජධානියෙන් සිට මේ ස්ථානයට කැඳවාගෙන ආවයින් පස්සේ අපට උදව් කරපු ඔබතුමාලා සියලු දෙනාටම ඔබතුමාලාගේ මේ රාජකාරී කටයුතු නිරෝගීමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 36ක පුද්ගලයන් 3302 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් පවතිනවා. නිරෝධායනය අවසන් කර සිය නිවෙස් වෙත ගොස් ඇති සංඛ්‍යාව 9441ක්. යුද්ධයෙන් මියගිය පිරිස් සැමරීමේ උත්සව කිහිපයක් උතුරු හා නැගෙනහිර පළාත්වල අද ක්‍රියාත්මක වුණා. උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් සහ එම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් යන මහතුරුන් මුල්ලි වයිකල් සැමරුම් උත්සවයකට සහභාගී වීම සඳහා පැමිණියද සංගුපිටි ප්‍රදේශයේදී පොලිසිය ඊට ඉඩ ලබා දුන්නේ නැහැ. මේ වැඩේ කරන්න එපා. අධිකරණ නියමයක් අපි අරගෙන තියෙනවා. කොරෝනා මේවා ගැන අර අපි වෙන්දලා ඉන්න ඕනේ. ඒකට යටත්ව කරන්න පුළුවන් කියලා මේ ඉතාලියෙන් කියලා තියෙනවා. අනතුරුව එම්.කේ. සිවාජිලිංගම් මහතා ඊට නුදුරින් පිහිටි සෙම්මනි ප්‍රදේශයේදී සැමරුම් උත්සවයක නිරත වුණා. කෙසේ වෙතත් ආරක්ෂකාංශ නියෝගය පිළිගත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා එම ස්ථානයෙන් පිටව ගොස් සිය නිවසේදී සැමරුම් උත්සවයක නිරත වුණා. මේ අතර මියගිය පිරිස් සැමරීමේ උත්සව කිහිපයක් වවුනියාව නගරයේදී පැවැත්වුණේ දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්. මීට අමතරව මඩකලපුව නගරාශ්‍රිත ස්ථාන කිහිපයකදීද සැමරුම් උත්සව පැවැත්වුණා. කෙසේ වෙතත් පොලිසිය සහ හමුදාවේ මැදිහත් වීමෙන් එම කටයුතු නවතා දමා තිබෙනවා. වාකරේ කණ්ඩලේ කලපුව අසල පැවති සැමරුම් උත්සවයක්ද ප්‍රදේශවාසීන්ගේ විරෝධය හේතුවෙන් නවතා දමා ඇති බව අප වාර්තාකරු පැවසුවා. මේ අතර ආරක්ෂක අමාත්‍යාංශය උතුරේ ආරක්ෂකාංශ වෙත උපදෙස් ලබා දී තිබෙන්නේ යාපනය කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවල මහජන එක් රැස්වීම් වැළැක්වීමට පියවර ගන්නා ලෙසයි. කොරෝනා වෛරසය පැතිරීමට එරෙහි නිරෝධායන නීති අනුව මෙම පියවර ගත යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.
ලෝපුරා වාර්තා වන COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මෙවන විට ලක්ෂ 48 ඉක්මවා තිබෙනවා. කොවිඩ් මරණ සංඛ්‍යාවද 3,16,000 ඉක්මවන අතර වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් බ්‍රසීලය දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. බ්‍රසීලයේ සාවෝ පාවුලෝ නුවර රජයේ රෝහල් සියල්ලම පාහේ COVID-19 ආසාදිතයන්ගෙන් පිරී පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. තවත් සති දෙකකින් පසු අනෙකුත් රෝගීන්ට රෝහල්වල ඉඩකඩ නොමැති තත්ත්වයක් උද්ගතව තිබෙනවා. මේ අතර දෛනිකව වාර්තා වන මරණ සහ ආසාදිතයන්ගේ අඩුවීම සැලකිල්ලට ගනිමින් යුරෝපයේ රටවල් රැසක් නිරෝධායන රෙගුලාසි සහ සංචරණ සීමා තවදුරටත් ලිහිල් කිරීමට අවධානය යොමු කර තිබෙනවා. බ්‍රිතාන්‍යයේ ගත වූ පැය 24 තුළ වාර්තා වූයේ පුද්ගල මරණ 170ක් පමණයි. මාර්තු 24 වනදාට පසු එරටින් දිනක් තුළ වාර්තා වූ අවම COVID-19 මරණ සංඛ්‍යාව මෙයයි. ඉතාලියෙන්ද මාර්තු 9 වනදාට පසු වාර්තා වූ අවම දෛනික COVID-19 මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වූ අතර එම ගණන 145ක්. ස්පාඤ්ඤයෙන්ද මාස දෙකක් තුල වාර්තා වූ අවම COVID-19 මරණ සංඛ්‍යාව 87ක් ලෙස ඊයේ වාර්තා වුණා. COVID-19 අර්බුදය හේතුවෙන් ඇමරිකාවේ විරකියාව 125කින් පමණ ඉහළ ගොස් ඇති අතර දළදේශීය නිෂ්පාදනය 20ත් 30ත් අතර මට්ටමකින් පහළ ගොස් පවතින බව විදෙස් මාධ්‍ය මේ අතරතුර වාර්තා කළා. ඉන්දියාවද COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් අකර්මණ්‍ය වූ දෛනික කටයුතු මේ මාස 31 වනදායින් පසු යථා තත්ත්වයට පත් කිරීමට තීරණය කර තිබෙන්නේ ආර්ථික බලපෑම සැලකිල්ලට ගනිමින්. ලොව පුරා වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට 48,15,707 දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලැබූ සංඛ්‍යාව 18,63,381ක්. ලොව පුරා වාර්තා වන COVID-19 මරණ සංඛ්‍යාව 3,16,860 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැන් රටවටා හිරු. රටවටා හිරු. අම්ෆන් සුළුකුණාටුව දිවයිනෙන් බැහැරට ගමන් කරමින් බංග්ලාදේශ වෙරළබඩ තීරයට ඇතුළු වුවද දිවයිනේ නිර්තදිග කොටසට තවදුරටත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා. නැවත දැනුම් දෙනතුරු දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල දිහිවර සහ නාවික කටයුතු වල නොයෙදෙන ලෙසටද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. පයාගල මග්ගොන කුඩාව දීවර වරායෙන් මුහුදු ගිය දීවර බෝට්ටුවක් පෙරළී යාමෙන් එහි සිටි දීවරින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහි සිටි තවත් දීවරයෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන රෝහල්ගත කළා. මහවැව තොඩුවාව ප්‍රදේශය දරුණු ලෙස මුහුදු කාදනයට ලක්ව ඇති අතර ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වාරකන් කාලය ආරම්භ වීමට පෙර ගල්වැටි යොදා ප්‍රදේශය ආරක්ෂා කර දෙන ලෙසයි. මේ අතර මුතුපන්තිය ප්‍රදේශයද දැඩි ලෙස මුහුදු කාදනයට ලක්ව තිබෙනවා. බකමූන කන්තලේයාය අතරගල්ලෑව ප්‍රදේශයේදී එකම පවුලේ 3 හැවිරිදි සහ 7 හැවිරිදි දැරියන් දෙදෙනෙකු සිය නිවස පිටුපස පිහිටි ජලය පිරී තිබූ පතල් වලකට වැටි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන් දෙදෙනා අසල නිවසකට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති නමුත් යලි නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී දැරියන් දෙදෙනාගේ සිරුරු හමු වී තිබෙනවා. රටවටා හිරු. මංගල සමරවීර හිටපු මන්ත්‍රීවරයා තවත් ආందోලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලාම දේවදත්ත එවකට හිටපු භික්ෂුන් වහන්සේලා 1250 750ක්ම මේ කල්ලියට එකතු කරගෙන එවකට හිටපු අජාසත්තගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්නට බුදුහාමුදුරන්ට එරෙහිව කුමන්ත්‍රණය කරා. පරාක්‍රමබාහු රජුරන්ගේ කාලේ මෙවැනි සංඝ කල්ලි ඇති වෙලා බෞද්ධ දර්ශනයට විශාල අභියෝගයක් ඇති වුණ නිසා භික්ෂුන් වහන්සේලා 60000කට වඩා ප්‍රමාණයක් හන ගහලා සසනින් නිරපුවා. ඒ වගේම අද නූතන අජාසත්තලාගේ වමනාව වෙනුවෙන් අපගේ ශ්‍රේෂ්ඨ වූ බුද්ධ ධර්මයට මහා අභියෝගයක් වෙලා තියෙනවා. ජනතාව රවට්ටන්නට දේශපාලන වශයෙන් නොමග යවන්නට පවා ආයුධයක් බවට පත් කරගෙන තියෙන මොහොතක මේ සංඝ කල්ය පරාජය කිරීම සඳහා සියලු දෙනාම එකතු වෙලා මේ වෙලාවේ අභියෝගයෙන් බේර ගන්නට ඕනේ කියලා මම විශ්වාස කරනවා. මේ සෝදානම සමගින් යන්නට. පත්තක් නැතුව ඇත දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:55ට. ආයුබෝවන්.